පෙර රජයේ තියෙනකොට පාස්කු ප්‍රහාරයට අදාළ වුණු තඹකම්හලේ සේවකයින් හෝ වේවා අනිකුත් මේ ප්‍රහාරයට සම්බන්ධයයි කියූ පාර්ශවයින් හෝ වේවා ඔවුන් නිදහස් කරනකොට ඔහු ලොකු අරගලයක නියැලුණා. ඇයි මේ අය නිදහස් කරන්නේ? මේ රජේ නෙමෙයි මීට පෙර රජයේ තියෙද්දි. ඇයි මේ අය නිදහස් කරන්නේ කියලා. අද වෙන විට වර්තමාන රජය තුලත් එතුමන්ට භූමිකාවක් තියෙනවා. මේ රජය ගේනකොටත් එතුමා ලොකු කාර්යභාරයක් කරා. අපි දුටුවා මාධ්‍ය හමු සහ විශේෂයෙන්ම මේ යුක්තිය නීතිය සම්බන්ධයෙන් කතා කරලා. ඒ නිසාම අපි එතුමන්ව මත කැඳව ගත්තා. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සිදුවීමේ ඇයි මෙච්චර ප්‍රමාදය? මොකක්ද මේක ඇත්ත නැත්ත? ඇත්තටම ආණ්ඩුව පැත්තෙන් මේකට උත්සාහයක් නැද්ද? මේක පසුගාමී තැනකද තියෙන්නේ? මේ ගැන කතා කරන්න යුක්ති උදෙසා නීතිඥ සංවිධානයේ සභාපතිතුමන් නීතිඥ මනෝජ් කඹගේ මහතාට අපි ආරාධනා කළා. අයිබෝන් බොහොම ගෞරවයෙන්. අයිබෝන් චාමර සුබ දැසනක්. සුබ දැසනක් ජාතික රූපහාන්ට පිළිගන්නවා. මම අර පූර්විකාවෙම කියපු කතාව. නිදහස් කරනකොට විරුද්ධ වෙච්ච ඔබ මේ ආණ්ඩුවේ මේ වෙද්දිත් මේකට යුක්ති ඉෂ්ට වෙලා නැතිකොට නිහඬව ඉන්නවද නැත්නම් මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද? චාමර මම ආරම්භයක් විදියට අපි හැමෝටම සාමාන්‍ය මේ අපේ අර අමුතුම ප්‍රශ්නයක් තියෙනවා අපිට හරි ඉක්මනට අතීතයේ අමතක වීමේ රෝගයක් අපේ ජනතාවේ ඇතැම් පිරිසකට බහුතර පිරිසකට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අතීතයෙන් මම මේ කතාව ආරම්භ කළ යුතුයි. අර ඔබ කියපු අතීතයත් එක්ක. මුලින්ම මතක තියාගන්න මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා හෝ රාජපක්ෂ පාලනයේ බලයේ සිටින කාලෙක නෙමෙයි. යහපාලනයේ බලයේ සිටින කාලෙක. දැන් මේ කාලය තුල මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ එක දිනක ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට නෙමෙයි. මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා මේ රටේ සිදුවීම් දාමයක් සිද්ධ වෙනවා. ඒ සිදුවීම් දාමය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අනාවරණය වෙනවා. මේ ඒ වෙකට පැවති යහපාලන රජය ඒ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා. උදාහරණයක් විදියට අපි දැක්කා අර එක්තරා අවස්ථාවකදී ත්‍රස්තවාදී පුහුණු මධ්‍යස්ථානයක් හම්බ වෙනවා. ඊට අමතරව මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කරනවා. ඊට අමතරව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. ඊට අමතරව බෝම්බයක් අත්හදා බලන්න ගිහිල්ලා මේ සහරාන්ගේ මල්ලි තුවාල ලැබලා රෝහල් ගත කරනවා. ඊට අමතරව සහරාන් කියන මේ ත්‍රස්තවාදියාව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු තියෙද්දි ඒව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එවකට පැවති යහපාලන රජයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන කඹෑදිල්ල නිසා මෙරටේ ජාතික ආරක්ෂාව කියන දේ හාස්‍යයට ලක් වෙන මට්ටමකටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි රටක ප්‍රහාරයක් සොයා ගැනීමේ මූල බීජය වන්නේ බුද්ධ්‍යංශය. අපි දැක්කා අද ගොඩක් අයට අමතක වෙලා තියෙනවා එදා යහපාලන රජය බුද්ධ්‍යංශ නිලධාරීන් හොය හොයා දඩයම් කරා. බුද්ධ්‍යංශ නිලධාරීන්ට Tamanගේ රාජකාරිය කරගන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින් අවසානයේදී මේ පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා. එල්ල වෙන්නේ මතක තියාගන්න චාමර මෙහි තියෙන අපේ ගොඩාක් අයට කාදිනල් උතුමාණන්ට ඇතුළු අපේ කතෝලික ජනතාවට මම මතක් කරනවා ඉතාමත් ගෞරවයෙන් මම මතක් කරනවා මේක මා කිසිම අපහාසයක් උපහාසයක් කරනවා නෙමෙයි ඔවුන් සියලු දෙනාට අපි මතක් කරනවා ලෝක ඉතිහාසයේ පළවෙනි වරට මතක තියාගන්න චාමර ලෝක ඉතිහාසයේ පළවෙනි වරට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා පවතින රජයට හරියටම වෙලාවයි තැනයි දැනුම් දීලා පවතින රජයට හරියටම ගහන තැනයි හරියටම වෙලාවයි ඊට පැය භාගයකට ඉස්සෙල්ලා ඊට දවස් සති ගානකට ඉස්සෙල්ලා ඊට පෙර දිනේදී එවකට රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වෙච්ච රාජිත සේනාරත්න මහත්මයා පැහැදිලිව මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙනවා කියලා දැනුම් දීම් ලැබිලා තියෙනවා මේ දැනුම් දීම් නොසලකා හැරලා තියෙනවා ඊට උදෑසනක් මතක තියාගන්න චාමර මේ අහිංසක මිනිස්සු මේ ක්‍රිස්තියානි ජනතාව මැරෙන්න මේ කතෝලික ජනතාව මැරෙන්න ඒ ප්‍රහාරය එල්ල වෙන දවසේ උදෑසන 8ටත් මේකට වගකිව යුතු අංශවලට මේ දැනුම් දීම ලැබෙනවා මේ මරාගෙන මරන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තියෙනවායි කියලා. ඊටමත් පහත් විදියට මේ මනුස්ස ජීවිතය ගැන කිසිම වගකීමක් නැති එවකට පැවති රජය ඒ විදියට පූර්ව දැනුම් දීමක් කරලා ඒ ප්‍රහාරය එල්ල වෙන්න අරිනවා. අදුම තරමේ එදා ඒ පල්ලියේ පියතුමාට මේකට දැනුම් දුන්න නම් අද ඒ අහිංසකයන් ජීවත් වෙනවා. අපිට අමතක වෙලා තියෙනවා චාමර මේ වෙච්ච දේ පටන් ගත්ත දේ අමතක වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැඩි නොසලකිල්ලක් නිසා එවකට පැවති රජයේ තිබිච්ච දැඩි නොසලකිල්ලක් නිසා මිනිස්සුන්ට දැන දැන මැරෙන්න ඇරියා. මම මේක කියන්නේ මනුෂ්‍ය ඝාතනයක්. ඒක මේ ත්‍රස්තවාදීන් විතරක් මේකට වග කියන්න ඕනේ නැහැ. එවකට පැවති රජය සහ ත්‍රස්තවාදීන් දෙගොල්ලම වග කිය යුතු මනුෂ්‍ය ඝාතනයක් මෙතන සිද්ධ වුණේ. මේකට මේ පවතින රජයට ඇඟිල්ල දික් කරන්න හදන එක මම දකින්නේ අර පික් පොකට් කාර්යය සාමාන්‍යයෙන් පික් පොකට් ගහගෙන දුවනකොට කෑ ගහනවලුනේ සාමාන්‍යයෙන් අන්න මේ පික් පොකට් ගහලා කියලා හොරා දුවනවා. ඒ කියන්නේ මේ කරපු මිනිහා තමයි දුවන්නේ හොරා. ඒ වගේ තමයි දැන්
මේ රජයට චෝදනා කර කර මේ ත්‍රස්තවාදී ප්‍රහාරය වළක්ව ගන්න බැරි මිනිස්සු ටිකම කෑ ගහා යනවා මේ රජයට චෝදනා කර මේ රජයේ පැවතුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙමෙයි වෙලාවේදී මහින්ද රාජපක්ෂ මේ අගමැතිතුමා නෙමෙයි මේ වෙලාවේදී ඒක නිසා මතක තියාගන්න මේ ආරම්භය ඔබ කිව්වා මතක් කරා ඉතා වැදගත් දෙයක් ලෝක ඉතිහාසයේ පළවෙනි වරට එකක් සිද්ධ වෙන්නේ මරාගෙන මරණ ප්‍රහාරයකින් මිනිස්සු 300ක් මැරුණම එදා ඒ බෝම්බේ හදපු බෝම්බේට අමුද්‍රව්‍ය හොයාගත්ත තඹ කම්මලේ සැකකරුවන් 10 දෙනෙක් දින 14ක් තුල නිදහස් කරනවා. නිදහස් කරන්නේ මාගාව තියෙන එවකට පුවත්පත්වල ගිය වාර්තාව මම මේ ඉතිහාසය මතක් කරලා දෙන්න ඕන. මේ පුවත්පත් වාර්තාවේ ඉතා පැහැදිලිව කියනවා චාමර මේ පාස්කුරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයේ තඹ කම්මලේ 10 දෙනෙක් නිදහස්. 10 දෙනෙක් නිදහස්. මේ මිනිස්සු 300ක් මැරිලා දවස් 14ක් තුර ත්‍රස්ත විමර්ශන ඒකකයේ ඒවකට පැවති රජයේ තිබ්බ බලපෑම කුමන හෝ මුස්ලිම් දේශපාලඥයන්ගේ අන්තවාදී දේශපාලඥයන්ගේ තියෙන බලපෑමට මේ ත්‍රස්තවාදී සැකකරුවන් 10 දෙනෙක් නිදහස් කරනවා. චාමර මොන රටේද කියන්න මේ වගේ මේ මරා මිනිස්සු 300ක් මැරෙන්න බෝම්බ හදපු කම්හලේ මිනිස්සුන්ව නිදහස් කරන්නේ මෙච්චර ඉක්මනින් මෙච්චර ඉක්මනට මෙවැනි සංකීර්ණ පරීක්ෂණයක් ඉවර කරන්න පුළුවන්ද? අන්න එදා එවකට පැවති රජය මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ මෙහෙව්වේ ඒ ආකාරයට. මතක තියාගන්න වර්තමාන රජයේ බලයට පත් වෙලා චාමර වසර දෙකකට ආසන්න කාලයක් පමණයි තාම ගත වෙන්නේ. එයිනුත් මේ චෝදනා කරන ගොඩාක් අයට අමතක වෙලා තියෙනවා මේ වසර දෙකක් අපි කොවිඩ් වසංගතයෙන් බැට කෑවා. මේ රටේ ජනාධිපතිවරයාට ඇතුළු රජයට සිද්ධ වුණේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට වඩා මේ නොපෙනෙන වෛරසයක් එක්ක සටන් කරන්න. ඒතකොට මේ ක්‍රියාදාමයේ තුල තමයි චාමර අසම්පූර්ණ පරීක්ෂණ ගණනාවක් සිද්ධ වෙලා තිබ්බේ. ඒකට ඔබ දන්නවා කොහොමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වුණේ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට පැවති රජය යටතේ ක්‍රියාත්මක වුණේ දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ දඩයම් මධ්‍යස්ථානයක් විදියට. ඒකට උදාහරණයක් විදියට තමයි එදා ඒ ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කරනකොට මේ වැඩේ කරන්න එපා. මේ අහිංසක මිනිස්සු මැරුණු මේ මෙච්චර මිලේච්ඡ ප්‍රහාරයක ත්‍රස්තවාදී සැකකරුවන් මේ විදියට ලේසියෙන් ගෙදර යවන්න එපා කියලා කෑ ගහපු මාවත් බන්ධනාගාරගත කරන්න එවකට සිටි CID ගේ අධ්‍යක්ෂකවරයා මට විරුද්ධව පැමිණිල්ලක් කරා. මොකද ඒ බවලාවේ ත්‍රස්තවාදීන්ට රිව කතා කරා නම් අපේ ජීවිත අවදානමට ලක් වුණා. ඉතින් එවැනි රජයක් යටතේ මෙහෙවපු අසම්පූර්ණ පරීක්ෂණයක් චාමර මතක තියන අසම්පූර්ණ පරීක්ෂණ සිද්ධ වෙලා තිබ්බේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇවිල්ලා සිද්ධ වුණා මේ අසම්පූර්ණ පරීක්ෂණ වලට ස්වාධීන නිලධාරීන් දාලා නිසි මාවතකට මේ පරීක්ෂණ යොමු කරන්න. දැන් මේ හදිසියයි. දැන් ඊළඟට තියෙන කාරණේ චාමර ඔබ අතට මෙතනදී පොන්චි ප්‍රශ්නයකට එන්නේ ඔබතුමා කියපු කාරණා සියල්ලම හරි. ඒ කියන්නේ අපේ රැය පැවති ආණ්ඩුව දැඩි අකාර්යක්ෂමතාව මත 90%ක් විතර මේක දැනුම් දීලා මේක කරගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ හරි. හැබැයි දේශපාලන වේදිකාවේ ඔබතුමාලගේ ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට කියපු දෙන්නේ මේක බොහොම ඉක්මනට මේක ඉවර කරනවා කියන්නේ ඇත්තටම ඉවර කරන්න බැරි වුණ හේතුව මොකක්ද? ඒකටත් හොඳ උත්තරයක් තියෙනවා චාමර. දැන් මේ ජාත්‍යන්තරයෙන් අපිට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මේ තියෙන්නේ පැරිස් ප්‍රහාරය. ඔබට මතක ඇති ප්‍රංශයේ පැරිසියට එල්ල වුණා දැවැන්ත ප්‍රහාරයක් 2015 වර්ෂයේදී. ඒ කියන්නේ දැන් වසර 6කට පෙර මේ පැරිස් ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වෙන චාමර මීට දින සතියකට අඩු කාලයක් පසුගිය කාලය තුල තමයි නඩු විභාගය ආරම්භ වෙන්නේ. ඒක ප්‍රංශය කියන්නේ අපි දන්නවා ඉතාමත් හොඳ තාක්ෂණයක් සහිත බුද්ධ්‍යංශයක් ඉන්න ඉතාමත් දියුණු රටක්. ලෝකේ ඉන්න බලවතුන්ගේ මහ බලවතුන් 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි ප්‍රංශය කියන්නේ. මේ මහ බලවතුන් එක්කෙනාගෙන් වෙච්ච ප්‍රංශයට Tamanගේ රටට එල්ල වෙච්ච ප්‍රහාරයට විරුද්ධව වුන් නඩු දාන්නේ චාමර වසර 6කින් පස්සේ නඩු විභාගය ආරම්භ කරන්නේ. අපේ පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 වර්ෂයේ. එතකොට අද 2021. අපේ කට්ටිය ඇයි මේ කඩිමුඩිය මේකෙත් පුංචි රහසක් තියෙනවා චාමර. මම දකින්න මම නීතිඥවරයෙක් විදිහට දකින්න රහසක් තියෙනවා. ඇයි මේ යුක්තිෂ්ඨ වෙන්න ප්‍රමාද? ඇයි මේ නඩු දාන්න නැත්තේ මේ මිනිස්සුන්ට ඉක්මනට කිය මේ චෝදනා කරන එක පිටිපස්සේ ඉන්නේ මම විශ්වාස කරනවා මේකට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධාන වලින් මුදල් ලබන පුද්ගලයන්. මේක එල්ල කරන්නේ මේ චෝදනාව කාදිනලුතුමාණන්ට නෙමෙයි. මම ඒක පැහැදිලිව කියනවා. එතුමා මා ගරු කරනවා. එතුමා Tamanගේ මිනිස්සු වෙනුවෙන් අපි පැහැදිලිව කියන්න ඕන. එතුමාගේ සටන අසාධාරණ නෑ චාමර. මා හැමදාම එතුමාගේ සටනත් එක්ක හිට ගන්නවා. එදත් හිටගත්තා අදත් මා එතුමාගේ සටනත් එක්ක හිට ගන්නවා. එතුමාගේ සටන අසාධාරණ නෑ. හැබැයි එතුමාගේ තියෙන සංවේදීත්වය එතුමාගේ මේ වින්දිතයන්ට මේ අහිංසක මිනිස්සු 300 දෙනාට ඉටු යුතු සාධාරණත්වයේ තියෙන අහිංසක හැඟීම කූට දේශපාලඥයන් විපක්ෂයේ ප්‍රයෝජනට ගනිමින් සිටිනවා. ඒ විතරක් නෙමෙයි චාමර ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ මහා මොළ ප්‍රයෝජනට ගනිමින් සිටිනවා. ඒකට හේතුව තමයි චාමර මේක මා නීතිඥවරයෙක් විදිහට හේතුව කියන්න. ඔබ ප්‍රමාදයට හේතුව. දැන් අපරාධ නඩුවක චාමර සිද්ධාන්තය තමයි
චෝදනා 100ක් තිබිලා. ඒ කියන්නේ අපි ගාව සාක්ෂි 100ක් තිබිලා. මේ 99ක් තිබිලා. ඒ කියන්නේ 100ක් ඔප්පු කරන්න ඕන අපි 100ක්. 99ක් ඔප්පු කරලා අපිට මේ නඩුවේදී මේ පවරන නඩුවකදී මේ සැකකරුවන්ට එරෙහිව එකම එක චෝදනාවක් ඔප්පු කරන්න බැරි වුණොත්. ඒ කියන්නේ එකම එක හිඩසක් තිබුණොත් මේ පරීක්ෂණේ මේ එකම එක හිඩසින් මතක තියාගන්න මේ ත්‍රස්තවාදී සැකකරුවන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරගන්න පුළුවන්. ඒක තමයි අපරාධ නඩුවේ સિદ્ધාන්තය. සාධාරණ සැකෙන් ඔබට අපරාධයක් ඔප්පු කළ යුතුයි අධිකරණයක් ඉදිරියේදී. මේ අපි මේක මේ ජනතාවට ෂෝ පෙන්වන්න අපි යුක්තිෂ්ඨ කරා කියලා පෙන්වන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කඩිමුඩිය අවශ්‍ය නම් ආපු ගමන් තිබ්බා නඩුවක් දැම්මා. නඩුවට අවුරුදු ගාණක් ඇදගෙන ගිහිල්ලා අධිකරණය නිදහස් කරාම මම දන්නේ නැහැ කියලා ඇඟ බේර ගන්න තිබ්බා. නමුත් මේ රජයට අවශ්‍යලා තියෙනවා මේ මිනිස්සුන්ට හරියට යුක්ති ඉෂ්ට කරන්න. හරියට යුක්ති ඉෂ්ට කරන්නම් මේ කඩිමුඩිය වහාම අමතක කරන්නයි කියලා මං මේ සියලුම කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒක තමයි හේතුව. දැන් මා ඔබට කිව්වා වගේ මේ පැරිසියේ පංශ ප්‍රහාරයට වසර 6ක් ගියාන නඩු පවරන්න. ඒ විතරක් නෙමෙයි තා වැදගත් කාරණයක් තියෙනවා තව චාමර. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරය මේ ඒ සැප්තැම්බර් ප්‍රහාරයේ නඩු විභාගයේ ප්‍රධාන සැකකරුවෙක් ඉදිරිපත් කරන්නේ මේ දැන් පහුගිය සති කිහිපයකට උඩදී. ඒ නඩු විභාගයේ තාම පැවැත්වෙනවා වසර 20කට ආසන්න කාලයක්. දැන් ඇමරිකාවේ මිනිස්සු අහනවාද වසර 20ක් යනකම් ඇයි මේ ප්‍රහාරයේ මේ සැකකාරය ඉදිරිපත් කරේ නැත්තේ කියලා. ප්‍රංශයේ මිනිස්සු කෑ ගැහුවනම් ඇයි වසර 6ක් යනකම් මේ ප්‍රංශ ප්‍රහාරයේ මිනිස්සු මේ ත්‍රස්තවාදී ඉදිරිපත් කරේ නැත්තේ කියලා. නෑ මතක තියාගන්න මම මේ රටේ ජනතාවගෙන් ඉතා බුද්ධිමත් ජනතාවගෙන් කාරුණික ආයාචනයක් කරනවා. ඔබට මේකට යුක්ති අවශ්‍ය නම් කලබල කරන්න එපා. කලබල කිරීමේ වාසිය යන්නේ ත්‍රස්තවාදීන්ට. කලබල කිරීමේ වාසිය යන්නේ මේක පිටිපස්සේ සැඟවෙච්ච මහා මොලකාරයන්ට. දැන් අනිත් පැත්තෙන් තව ඉතා අපුරු කතාවක් කියන මේ සැඟවෙච්ච රහස් එළි වෙන තැන්. දැන් කාදිනල් උතුමාණන් ලවාම මේ සමහර පිරිස් යම් මේ හිටි හැටියේ චරිත මතු වෙනවා. තරුණයෙක් මන් දැක්කා හිටි හැටියේ මතු වෙලා මේ චෝදනාව රජයේ පැත්තට යොමු කිරීමේ යම් උත්සාහයක් දරනවා. මේ තරුණයාගේ හිස්ටරි එක ගිහින් බැලුවම ඔහුගේ Facebook ගිණුමේ මොහු මේ සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරකෙක්. දැන් මේ ඔය පාස්කු මේ ෂෙහාන් කියලා තරුණයෙක් පහුගිය දවසක දැවැන්ත චෝදනාවක් එල්ල කරනවා රජයට මේක ඇඟිල්ල දික් කරන ඔහු චම්පික රණවක මහත්මයාගේ ගෝලයෙක්. මංගල සමරීර මහත්මයාගේ ගුරුවත් ඔහුගෙන් ගුරුවරයෙක් විදිහට සැලකෙන පුද්ගලයෙක්. මම මේ කියන්නේ මේ චරිත හිටිය හැටි මතුවෙන්නේ කාගේ ඌමනාවටද කියලා මේ අපිට පැහැදිලි වෙනවා. මොකද්ද මේ ඌමනාව කියලා. දැන් මේ ඌමනාව තුලින් සිද්ධ වෙන අනිකුත් නරකම කාරණය තමයි චාමර මේ ත්‍රස්තවාදී සැකකරුවන් වසන් කරන්න මේකෙන් හැකියාව ලැබෙනවා. නිදහස් කරන්න විතරක් නෙමෙයි මේ පරීක්ෂණ අතරමැද්දේ ගියාම චාමර මේ පරීක්ෂණ වලදී එළිදරව් වෙන කාරණා දැන් මම කියනගේ මට මොහොතකට අමතක වුණා චාමර. දැන් සමහරු කියන තව දෙයක් තියෙනවා. කොහොමේ මොනවාද එළිදරව් වෙච්ච කරුණු කියන්න. රටට කියන්න. මිනිස්සුන්ට කියන්න. ජනමාධ්‍ය වලින් කියන්න. මේ ජනාධිපති කොමිසමේ එළිදරව් වෙච්ච කරුණු රටට දෙන්න. මේක ඉල්ලනවා චාමර. ඔබ දැකලා තියෙනවා. පහුගිය දිනවලම කියපු මතවාදයක් තමයි කාදිනලුතුමානුත් මම හිතන්නේ එතුමා නීතිය ගැන දන්න පුද්ගලයෙක් නෙමෙයිනේ සංවේදීව Tamanගේ හදවතින් කතා කරන පියතුමෙක්. එතුමාට අපි ගෞරව කරනවා. නමුත් කාදිනලුතුමාණන්ටත් මම ඉතා ගෞරවයෙන් මතක් කරනවා. නඩුවක චාමර සාක්ෂි ටික වේලාසනින් එළියට දුන්නොත් මේ වගේ නඩුවට වෙන දේ හිතාගන්න අමුතෙන් දෙයක් නැහැ. මොකද මතක තියාගන්න ISIS සංවිධානයේ හෝ මෙවැනි බරපතල ත්‍රස්තවාදී ලෝක සංවිධාන මේක පිටිපස්සේ ඉන්නවා නම් මේ සාක්ෂිකරුවන් එළිදරව් කරොත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ නඩු විභාගයේ ඉස්සෙල්ලා එළිදරව් කරොත් චාමර ඒකෙන් කාටද වාසිය සැලසෙන්නේ? ඒකෙන් කාටද මේ සාක්ෂි වසන් කිරීමට හැකියාව ලැබෙන්නේ? දැන් මේ අරමුණ පැහැදිලි නැද්ද? දැන් කාගේද මේ අරමුණ මේ සාක්ෂි ටික එළියට දාන්න කියලා ඉල්ලනවා? මේ පුද්ගලයා කියපු දේවල් මොනවද කියලා ඉල්ලනවා? මේ ජනාධිපති කොමිෂන් සභාවේ රහසිගත කොටස් ටික අනාවරණය කරන්න කියනවා? දැන් මේ රහසිගත කොටස් වල දැන් මේ මිනිස්සු හරි සංවේදීනේ. මේකෙන් වැටකාපු මිනිස්සු දැන් උදාහරණයක් විදිහට මගේ පවුලේ සමාජිකයෙක් චාමර ඒ ප්‍රහාරයෙන් මිය ගියා නම් මම සංවේදී. මට ඒ සංවේදීකම උඩ සමහරක් වෙලාවට මගේ බුද්ධිය වැහෙනවා. ඒකත් මම පිළිගන්න එපා. සාමාන්‍ය මිනිස්සුනේ අපි කටුවා පිටියේ මේකෙන් විශේෂයෙන්ම බැටකාපු මිනිස්සුන්ගේ පවුල් වලට මේ වෙලාවේදී පුංචි ගිනි පුළඟක් ඇති කරාම බොරුව වේවා. මේ බොරුව ඒ කටුවා පිටියේ ජනතාව වැළඳ ගන්නවා. හේතුව තමයි ඔවුන්ගේ හදවතේ වේදනාවක් තියෙනවා. ඒ හදවතේ වේදනාවට අපි පිළියම් මේ දිය යුතුයි. ඒක ගැන මම කිසිම තර්කයක් නැහැ. ඔවුන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා හැම වෙලාවම. හැබැයි මතක තියාගන්න මේ හදවතේ වේදනාව ප්‍රයෝජනට ගන්නවා දැන් මේක පිටිපස්සේ ඉන්න කූට දේශපාලඥයන් සහ
විශේෂයෙන්ම මේ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සංවිධාන. හොඳයි. ඔබතුමා සඳහන් කරා මේකේ අතරම අපිත් දැක්කා හෙළිදරව් නොකර පරිච්ඡේද ටික හෙළිදරව් කරන්න කියන කාරණේ. දැන් ඔක්තෝබර් මාසයේ වෙද්දී මේක ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඔස්සේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. එතකොට මේ හෙළිදරව් නොකළ කියන කාරණා ටික අධිකරණයේදී කතා බහට ලක් වෙනවද? අනිවාර්යයෙන්ම ලක් වෙනවා. අනිවාර්යෙන් ලක් විය යුතු වෙන චාමර. මොකද ත්‍රස්තවාදයේ සැකකරුවන්ට එරෙහිව නඩු විභාගයක් ආරම්භ වුණාම එතෙන්දී සාක්ෂි හංගන්න බෑ. එතෙන්දී ඔය අපේ අති උතුම් කාදිනල්තුමාණන් බලාපොරොත්තු වෙන සාක්ෂි මේවල සමහරකට මහමොලකරුවන් මේව පිටිපස්ස හිටියේ කවුද කියන දේ අනිවාර්යෙන් අනාවරණය වෙයි. අනාවරණය කළ යුතුයි සහ අනාවරණය කරන්න සිද්ධ වෙනවා. මොකද අධිකරණයක් ඉදිරියේ කරුණු සංගවන්න බෑ. හැබැයි මම ඉතාමත් ගෞරවයෙන් මේ කතෝලික ජනතාවගෙන් සහ මේ පියතුමල්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු විභාගයට කලින් මේ සාක්ෂි ටික අනාවරණය කරන කියන ඉල්ලීම නම් කරන්න එපා. මොකද ඒක ඒ ඉල්ලීම අවශ්‍ය වෙලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ටමයි. මොකද ඒ සාක්ෂි ටික නිහඬ කරොත් මේ නඩුව විනාශ කරන්න ලේසි. දැන් උදාහරණයක් විදිහට චාමර අපි දන්නවා පාතාලේ සමාජිකයන්ට විරුද්ධව නඩු විභාගය පවත්වනකොට ටික දවසකින් එක්වර සාක්ෂිකාරයා අතුරුදහන් වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික අනතුරකින් මිය යනවා. එහෙම නැත්නම් වෙඩි තියලා මරනවා. එහෙම නැත්නම් මොහු සාක්ෂි දෙන්න අධිකරණ ඉදිරියේ ඇවිල්ලා අර කියන සාක්ෂි නෙමෙයි වෙන සාක්ෂියක් ලබා දෙනවා. මොකද මේ සිද්ධ වෙන්නේ මේ සාක්ෂිකාරයා අනාවරණය වුණාට පස්සේ අර පාතාලේ සමාජිකයා කියන උන්ට තර්ජනය කරනවා. ඕනම මිනිස්සෙක් තමන්ගේ ජීවිතයට ආසයිනේ. විශේෂයෙන්ම ISIS වගේ බරපතල රස්වාදී සංවිධානයක් ගැන මේ කතා කරන මට උනත් දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරම් බලගත්ු සංවිධානයක් මේවා. එතකොට එවැනි සංවිධානයක් මෙහෙවීමෙන් සිද්ධ වුණයි කියන මේ වගේ ප්‍රහාරයක්, ඔවුන්ගේ අනුගාමිකයන්ගේ සිද්ධ වුණු ප්‍රහාරයක සාක්ෂිකරුවන්ගේ ජීවිතවල බරපතල තර්ජනයක් තියෙනවා. ඔව් මේ සාක්ෂි වලට බරපතල තර්ජනයක් තියෙනවා. ඒක නිසා මේ සාක්ෂි විනාශ වෙන්න පුළුවන්. මේ සාක්ෂි විකෘති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉවසාගෙන ඉන්න අධිකරණයේදී සත්‍ය හෙළිදරව් වෙයි. ඒ අධිකරණයේදී සත්‍ය හෙළිදරව් විය යුතුයි. ඒක වසා දැමීමට මම හිතන්නේ මේ රටේ ජනාධිපතිවරයාටවත් අග්‍රාමාත්‍යවරයාටවත් කිසියම් ආකාරයේ උවමනාවක් තියෙනවා කියලා. මොකද මම පුංචි කාරණයක් එකතු කරන්න ඕන. දැන් මේ ඉන්න ගොඩාක් කට්ටිය වර්තමාන ජනාධිපතිවරයාට මේක පවරන්න හදනවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට එන්න ඒ කියන්නේ ජනාධිපති ධූරයට ඉදිරිපත් වීම දක්වා බරපතල සටනක් දුන්නා. එතුමාගේ කකුලෙන් ඇදලා එතුමා මේ ජනාධිපති සටනෙන් ඉවත් කරන්න. දැන් ඔය කියන ආකාරයේ මේ එතුමාව මේකට ඉලක්ක කරලා සම්බන්ධ කරන්න පුළුවන්කමක් තිබ්බනම් ඒ වෙලාවේ බලයේ හිටිය යහපාලන රජය ඒක නොකර ඉඳීද චාමර? දැන් මේ එතුමා විපක්ෂයේට එතුමාට කිසිම බලයක් තිබුණේ නැහැ. එතුමා සාමාන්‍ය පුරවැසියෙක්. අඩුමතරමේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තරම්වත් බලයක් නොතිබිච්ච සාමාන්‍ය රටේ හිටිය ආරක්ෂක ලේකම්වරයා. ඒවකට සාමාන්‍ය පුරවැසියෙක්. ඉතින් මේ පුරවැසියාට ඒ වෙලාවේ මේ ප්‍රහාර ගැන හොයන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැන් මේකේ හරි අපූර්ව කතාවක් එළියට එනවා චාමර. දැන් කොච්චර සූක්ෂමව මේ අවධානය කතෝලික ජනතාවගේ වෙනතකට යොමු කරන්න විපක්ෂයේ මඩබලකාය සහ අසත්‍ය ප්‍රචාරය කරන පිරිස් දක්ෂද කියනවා නම් එක්තරා අවස්ථාවකදී ඔබට මතක ඇති අපි මේ ගැන එක අවස්ථාවකදී මේ සාකච්ඡා මේසෙදිත් මතක් කරා. ඒකට චෝදනාව කරා මේ බුද්ධ්‍යංශයට පඩිගෙවලා තියෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දැනුවත්ත කියලා. ඒ කියන්නේ මේ බුද්ධ්‍යංශ නෙමෙයි ත්‍රස්තවාදීන්ට පඩිගෙවලා තියෙන්නේ. මේ සහරාන් ඇතුළු ගෝල බාලයන්ට පඩිගෙවලා තියෙන්නේ ඒකට හිටිය ආරක්ෂක ලේකම්වරයා කියලා චෝදනාවක් කරා. දැන් බලන්න චාමර කොච්චර මෝඩ විදිහට අපි මේ ප්‍රශ්න දිහා බලනවාද කියලා. බුද්ධි අංශයක් කියන්නේ චාමර ඔබ දන්නවා LTT බුද්ධි අංශ LTT සම්බන්ධ වුණාම අපේ බුද්ධි අංශ LTTත් එක්ක එකතු වෙලා තමයි LTT තොරතුරු හොයන්නේ. ඒ කියන්නේ LTT සමාජිකයන්ව සමහරක් වෙලාවට සල්ලි දීලා අරගෙන තමයි එවකට LTT නායකයන් හරියටම යන්නේන තැන බලලා ඔවුන්ට ප්‍රහාර එල්ල කරේ. මොකද බුද්ධි අංශයක් කියන්නේ එළියෙන් ඉඳගෙන ටෙලිෆෝන් කෝල් එකක් දීලා ඉවරලා අවශ්‍ය බුද්ධි තොරතුරු ගන්න පුළුවන් තැනක් නෙමෙයි. බුද්ධි අංශයක් කියන්නේ බුද්ධි අංශ සමාජිකයන් ත්‍රස්තවාදීන් සමග එකතු වෙලා සමහරක් වෙලාවට ඔවුන්ගේ සමාජිකයන් විදිහට පෙනී ඉඳලා ඒ තොරතුරු ලබාගෙන ආරක්ෂක අංශයන්ට ලබා දෙනවා. මේ සියල්ල කරනවා. දැන් ගලබඩත්තේ ඥානිසර හාමුදුරුව පහුගිය දවසක පැහැදිලිව කිව්වා මේ අන්තවාදී ප්‍රහාරයන් පිළිබඳව යම්කිසි ඔවුන්ගේ අන්තවාදී පිබිදීමක් පිළිබඳව තොරතුරු ලැබුණම එවකට ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නම එතුමා වෙනමම බුද්ධි අංශයක් ස්ථාපිත කරා කියලා මේ සම්බන්ධයෙන්. ඒ බුද්ධි අංශය ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලය අපිට ලැබුණා චාමර. ඒක තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉස්සෙල්ලා එවකට පැවති රජයට සියලුම තොරතුරු ටික ලැබෙන්නේ. එවකට පැවති රජයට සහරාන්ලගේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ටික ලැබෙනවනේ චාමර. මේව නොලැබුණා නෙමෙයි. ඒ ලැබෙන්නේ ඇයි? එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දුරදිග ඥාණයට පින් සිද්ධ වෙන්න. අපි කතා කරමින් සිටින්නේ පාස්කුරු දින ප්‍රහාරයට අදාළ වුණු
වරදකරුවන්ට දඬුවම් දීමේ යාන්ත්‍රණයේ ප්‍රමාදයක් වෙන්නේ ඇයි මේ සම්බන්ධයෙන් වුණු කාරණේ ජනතාවගේ පැත්තෙන් ඉඳලා අපි කතා කරන්නේ විශේෂයෙන්ම නීතිඥ මනෝත්ගමගේ සභාපති යුක්ති උදෙසා නීතිඥ සංවිධානයේ තුමන් මේ ආණ්ඩුව බිහි වෙන්නට මත්තෙන් සිටම පාස්කු ප්‍රහාරයට අදාළ වුණු යුක්ති ඉෂ්ට වීම සඳහා නිරන්තරයෙන් කතා කළ කෙනෙක්. ඒ නිසා තමයි අපි උදේ සාකච්ඡාවට තුමන්ව කැඳවගන්නේ. හැමදේම දිහා බලන් ඉඳලා ඔබතුමා කියු කාරණා තිබුණා මේක වින්දිතයෝගේ පැත්තෙන් බැලුවට මේක බුද්ධියට ඉඩ දීලා බලන්නට ඕන ප්‍රශ්නයක්. මේ හැමදේමත් එක්ක කාදිනලුන් වහන්සේට තමයි මේ හැම ප්‍රශ්නයක්ම මිනිස්සු ගිහිලා කියන්නේ. කටුවා පිටියේ හෝ වේවා හැම තැනකදීම. ඒ වගේම තමයි කතෝලික සභාවෙත් පීඩනයේ උන්වහන්සේට මේ හැමදේමත් එක්ක දේශීයව යාන්ත්‍රණය අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලවකවානුවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තිබ්බා. ඊට පස්සේ මේ රාජ්‍ය යටතේ තවත් කොමිසම් සභාපත් වුණා. මේ හැමදේම දිහා බලන් ඉඳලා අවුරුදු 2ක් ගත වෙච්ච තැන මේකට විසඳුමක් හම්බ වෙන්නේ නැහැ කියන තැන ඉඳලා ජාත්‍යන්තරයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළා. මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් හරි කරලා යුක්තිය ඕනේ කියන තැන වැරදිද ඔබතුමාලා දකින්න විදිහට? මම චාමර මේකට උදාහරණයක් ආරම්භ කරනවා. ගරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් උතුමාණන් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පහුවෙනිදා එතුමා මාධ්‍ය හමුවකදී මෙන්න මේ ප්‍රකාශ කරනවා. ජනතාව අවුලවලා ආයුධ මේ සමායන ආත්‍යන්තර විවිධ බලවේග ජනතාව අවුලවලා ආයුධ මේ විකුණා ගන්න මේ කරන ලොකු මාකට් එකේ කොටසක්. බලගතු රාජ්‍යයන්ගේ වැඩපිළිවෙලක්. මේවා පිටිපස්සේ තියෙන්නේ. අපෝන්සේ අනුමත කරනවාද මේ වගේ අවස්ථාවක විදේශ රටවල් අපේ රට ඇතුළට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඥානට කරනවට ඒක එතනදී අපි ඔළුව පාවිච්චි කරන්න ඕනේ. උඩින් එන කට්ටියත් එක්කම රහසොත්තු සංවිධානයත් ඇතුළට එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ මේ රටේ ભેද බින්න ඇති කරන්න උත්සාහ කරනවා. දැන් මේ කාදිනල් උතුමාණන් පාස්කු ප්‍රහාරය සිද්ධ වුණායින් පස්සේ ඊට පහුවෙන්දම බරපතල ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තමයි ජාත්‍යන්තර බලවේග, ජාත්‍යන්තර ඔත්තු සංවිධාන මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ සිද්ධ ඉන්නවා කියන කාරණය. එතකොට මම හිතන්නේ කාදිනල් උතුමාණන්ට ඉතාමත් ගෞරවයෙන් මා එතුමාණන්ට මතක් කරනවා එතුමා විසින්ම ඒ කරපු ප්‍රකාශය. දැන් මේ ජාත්‍යන්තර බලවේග මේක පිටිපස්සේ හිටියානම් චාමර ඔවුන්ගෙන් අපිට යුක්තියක් ඉෂ්ට වෙයිද? බලවත් රාජ්‍යයන්ගෙන් යුක්තියක් ඉෂ්ට වෙයිද මේ අහිංසක මිනිස්සුන්ට? දැන් කාදින මම නෙමෙයි මේ කතාව කියන්නේ. කාදිනල් උතුමාණන් ඉතා පැහැදිලිව අවස්ථා ගණනාවකදී එතුමන් කියනවා මේ ප්‍රහාරයේ පිටිපස්සේ බලවත් රාජ්‍යයන් ඉන්නවා. මේ ප්‍රහාරයේ පිටිපස්සේ විදේශීය බටහිර ඔත්තු සේවාවන් ඉන්නවා. එහෙමනම් මතක තියාගන්න චාමර අර හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා කතාවක් සිංහලේ තියෙනවානේ. එතකොට දැන් මේ ජාත්‍යන්තරයෙන්ම කාදිනල් උතුමාණන් කියන මේ ප්‍රහාරයයි මහා මොලකරුවන් නැයි කියා ගන්න ජාත්‍යන්තරයෙන්ම යුක්තියක් ඉල්ලනවා නම් කතෝලික ජනතාවට ඒක ඉෂ්ට වෙයිද? මම මේකේ හොඳම උදාහරණයක් පෙන්නන්නම් චාමර. ඔබ අර මගේ පළවෙනි ප්‍රශ්නය මට අමතක වුණ උත්තරයක් දෙන්න. මානව හිමිකම් කොමසාරිස්වරිය පහුගියදා මානව හිමිකම් කොමිසමේදී පාස්කු වින්දිතයන්ට සාධාරණීය ප්‍රමාදයේ පිළිබඳව මේ කතෝලික ජනතාවගේ තියෙන පශ්චාත්තාපය පිළිබඳව ඉදරව් කරනවා. දැන් මෙහි තියෙන අපූර්ව කාර්යයක් තියෙනවා චාමර. මම මේක hina වෙන්නේ හරිම කනගාටුදායකයි මේ දෙබිඩි පිළිවෙත. එතුමියගේ එම කතාවේදීම කියනවා මේ පාස්කු ප්‍රහාරේ මහා මොලකරුවන්ට සියලු පහසුකම් පර්ල්ද සේව් ද පර්ල් සංවිධානයේ හරහා අරමුදා සපයපු ඒ විතරක් නෙමෙයි මෙරටේ අහිංසක මුස්ලිම් තරුණයන් මතක තියාගන්න මෙරටේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් හිටිය රටක් නෙමෙයි. ඒක මුස්ලිම්. මේ අහිංසක මුස්ලිම් තරුණයන්ට වහාබ්වාදයේ ඔලුවට දීලා මොවුන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බවට පත් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරාය කියලා වර්තමානයේ වෙන විට චෝදනා එල්ල වෙලා රැඳවුම් බාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ නිදහස සම්බන්ධයෙන් මානව කොමසාරිස්වරිය කතා කරනවා. චාමර බලන්නේ මේ ජාත්‍යන්තරයේ තියෙන දෙබිඩි පිළිවෙත. එක පැත්තකින් කතා කරනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් වෙන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් කතා කරනවා ත්‍රස්තවාදී සැකකරුවන්ට සාධාරණයක් වෙන්න ඕනේ කියලා. ඉතින් ඊටමත් ගෞරවයෙන් මම අතිඋතුම් කාදිනල් උතුමාණන්ට මතක් කරනවා සහ කතෝලික ජනතාවගෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මෙවැනි මිනිස්සුන්ගෙන්ද සාධාරණයක් බලාපොරොත්තු වෙන්න යන්නේ. දැන් ඔවුන් කියනවා රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට ගත්තම ජාත්‍යන්තරය ඒක දේශපාලන පරිගැනීමක් කියනවා. හැබැයි අනිත් පැත්තෙන් රිෂාඩ් බදූදීන් අසාසාල්ලා වගේ මූලධර්මවාදී අවශ්‍යපු මැති ඇමතිවරුන් අත්අඩංගුවට ගන්නයි කියලා විශාල බලපෑමක් මේ රජයේ පත්වෙන් ඉස්සලා තිබුණා. කවුරුත් හිතුවද අවංකව තමන්ගේ හද සාක්ෂි තට්ටු කරලා හිටන්න රිෂාඩ් බදූදීන් වගේ බලවත් අමාත්‍යවරයෙක් එවකට සිටි.
මේ හැමෝම කිව්වේ කාගෙත් මේ හිතවතෙක් කියලා. ඒ පුද්ගලයා මේ වගේ සිරගත වෙන්න සිද්ධ වෙයි කියලා මේ සම්බන්ධයෙන් මේ චෝදනාව වලට සිරගත වෙන්න සිද්ධ වෙයි කියලා. නමුත් අද එතුමා ඉන්නේ ඉස්සරගත බාරේ. අපි ඔහුගේ චෝදනාව ඔප්පු වෙනවද නැද්ද කියන අධිකරණයේ බලයි. මොන හරි ඔවුන්ට බරපතල සාක්ෂි තියෙන නිසානේ ඔවුන් අද අත්අඩංගුවේ ඉන්නේ. නමුත් කවුරුත් විශ්වාස කරේ නැහැ ඔවුන් අත්අඩංගුවට ගනී කියලා අඩුම තරමේ. මොකද හේතුව එවකට ඔබ කියපු අර පාස්කු ජනාධිපති මුලින්ම පාර්ලිමේන්තු කොමිසමේ ඔබට මතකද හිටිය පුද්ගලයා කවුද කියලා? මේ පාස්කු කොමිසමේ හිටියේ කවුද? අන්තවාදයේ අදහස් ප්‍රකාශ කරන නිරන්තරේ රවුෆ් හකීම් මහත්තයා හිටියා කොමිසමේ. සමහරක් වෙලාවට මම මට මතක නැහැ මුජිබුර් රහ්මානුත් හිටියද කියලා. ඊට අමතරව ඉසාත් බදුදීන්ලා සමහරක් වෙලාවට මේකට සම්බන්ධ වුණා. ඉතින් මේ එදා මේ පාස්කු වින්දිතයන්ට සාධාරණේ හොයන්න පත් කරපු කොමිසමෙත් හිටියා චෝදනා එල්ලුවෙච්ච මිනිස්සු. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ අන්තව සහරාන්ගේ මල්ලිට බෝම්බ ගහලා හොස්පිටල් එකේ ඉන්නකොට එවකට ඒ හිටපු රවුෆ් හකීම් අමාත්‍යවරයා බලන්න ගිහින් ඡායාරූප පළවන ඔබට මතකද ජනමාධ්‍යවල? ඔවුන් පාස්කු මේ ප්‍රහාරයේ සැකකරුවන්ගේ මේ පරීක්ෂණ කොමිසමේ සහරාන්ගේ මල්ලිව බලන්න ගියපු ඔබ හිතන්නකෝ දැන් සහරාන්ගේ මල්ලි රෝවල් ගත කරන්නේ බෝම්බයක් අත්දා බලන්න ගිහිල්ලා. එතකොට මේ අමාත්‍යවරයා සහරාන්ගේ මල්ලිව බලන්න යනකොට හොස්පිටල් එකට ඔහු දන්නේ නැද්ද මේ බෝම්බයක් අත්දා බලන්න ගිහිල්ලා කියලා මොකද තුවාල වෙලා තියෙන්නේ. ඉතින් ඒ අමාත්‍යවරයාත් අවසානයේදී මේ පාස්කු වින්දිතයන්ට මේ යුක්ති ඉෂ්ට කරන්නයි කියලා පිළිහිටවපු එවකට යහපාලනයේ පාර්ලිමේන්තු කමිටුවේ හිටියා. ඉතින් ඒක නිසා මතක තියාගන්න සාමර මේ රටේ කිතුණු ප්‍රජාවට මා විශේෂයෙන් මතක් කරනවා මේ රටේ වර්තමාන ජනාධිපතිවරයාට රජයටත් බාර ගන්න සිද්ධ වුණේ එවන් වූ විහිළුවට ලක් කර පාස්කු පරීක්ෂණ ප්‍රගතියක් එක්ක තිබ්බ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් මිනිස්සුන්ගේ අහිංසක ජීවිත වෙනුවට ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදීන්ව නිර්දෝෂ කිරීම සඳහා ක්‍රියාත්මක වෙච්ච නිලධාරීන් හිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් මේ රටේ ජනාධිපතිවරයාට බාර ගන්න සිද්ධ වුණේ. ඒ ජනාධිපතිවරයාට ඒක බාර ගන්න සිද්ධ වෙන තාම අවුරුදු 2යි. අයි මේ හදිසිය. හොඳයි. දැන් ඔබතුමාලගේ වර්තමාන රජයේ පත් වුණාගෙන් පස්සේ එන චෝදනා කිහිපයක් තියෙනවා. අර ජනාධිපති කොමිෂන් සභාවේ ඔබතුමාලා සටන් කරපු තඹකම්හල හා සම්බන්ධයෙන් මම හිතන්නේ එතන තියෙන අල්ලස් සම්බන්ධයෙන් උරු නඩුවකට යන්නට කියන වගේ චෝදනා නිර්දේශයක් තමයි එතන කොමිෂමේ තියෙන්නේ. ඒක එකක්. ඊට පස්සේ මේ ප්‍රහාරයට අදාළව දැනට ජීවමානව සිටින එකම පාර්ශ්ව විදිහට සාරා ගැන චරිතය ගැන කතා කරනවා. හැබැයි මේ වෙනකන් රජය සාරා ඉන්දියාවට පලා ගියා. ඉන්දියාවෙන් මේ සාරාව ගෙන්වා දෙන්න කියන ඉල්ලීමක් සරත් විවසේකර ඇමතිවරයාගෙන් හෝ කිසිම පාර්ශ්වයකින් ඔබතුමාලගේ ආණ්ඩුවේ මේ විදිහ සිද්ධ වෙනවද කියන ප්‍රශ්නේ නැගෙනවා. ඔබතුමාලගේ පැත්තෙන් දැන් ගත්තාම නව්ව මෞලවිය මහා මොලකරු විදිහට අත්අඩංගුවට ගත්තේ පෙර රජයේ යටතේ. එතකොට මේ ආණ්ඩුව යටතේ සාධනීය දායකත්වයක් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ එනවා. මොකක්ද ඒකට දෙන උත්තරේ? දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට වෙලා නැහැයි කියලා මේ කියන ගොඩක් අය අමතක කරලා තියෙනවා. මේ වන විට පුද්ගලයන් එක 40කට 50කට අධික සංඛ්‍යාවක් තාම අත්අඩංගුවේ පසු වෙනවා. මේ සම්බන්ධයෙන්. දැන් ඔය සාරාගේ ප්‍රශ්නයට අදාළව ඇය ජීවතුන් අතර දැක්කයි කියලා කොමිසමේ සාක්ෂි දීපු පුද්ගලයා සම්බන්ධයෙන් කොමිසමේ නියමයේ පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කරාම ඔවුන්ගේ සාක්ෂි සත්‍යද නැත්ද පිළිබඳව නැවත ගැටලුපත් වෙලා තියෙනවා. ඒ අනුව මම හිතන්නේ නැවත තීරණය කළා තියෙනවා මම දන්න විදිහට මේ මොවුන්ගේ සිරුරුත් නැවත ගොඩ අරගෙන DNA පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මතක තියාගන්න කාමර මේ මෙතන මේ ඇතම් කාරණයක් සිද්ධ වෙන ඇතම් කාරණයන් වල දෙයක් තියෙනවා. දැන් අපරාධ නඩුවකදී දැන් අපරාධය සිද්ධ කරන පුද්ගලයාට කාරණා කිහිපයක් කරන්න පුළුවන්. එකක් තමයි පරීක්ෂකයන් නොමග යදීමේ යම් යම් උපක්‍රම යොදන්න පුළුවන්. යම් යම් ඉතින් අපි දැන් අප මේ පරීක්ෂණ සිද්ධ වෙන අවස්ථාවේදී එතෙන්දී සාක්ෂිකරුවෝ ඉදිරිපත් වෙන්න පුළුවන් පරීක්ෂණ වෙනත් මාර්ගයකට යොමු කරන්න. එතකොට નિયમિત මාර්ගයෙන් පිටපනිනවා. ඒක නිසා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ සාක්ෂි දුන් සියලුම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි නිවැරදි කියන තැන ඉඳන් මේ පරීක්ෂණ ගෙනියන්න නරකයි. ඒකට හේතුව තමයි ඔවුන් මෙතෙන්දි මේ සාධාරණ පරීක්ෂණයකින් පස්සේ ඇවිල්ලා දෙන සාක්ෂියක් නෙමෙයි මේක. ඒ කියන්නේ ඔවුන් මුලින්ම ඇවිල්ලා මේ කොමිසමේ සාක්ෂියක් දෙනවා. ඊට පස්සේ මේ කොමිසමේ ලබා දුන් සාක්ෂි කාමර හරි පොලිස් පරීක්ෂණයකින් තහවුරු කරගත යුතුයි. ඔහු මේ පරීක්ෂණයේදී ලබා දුන් සාක්ෂිය තොරතුරු නිවැරදිද කියලා. දැන් ඔය සාරාගේ සිදුවීමේදී කරුණු කීපයක් අනාවරණය වෙලා තියෙනවා. ඔවුන් ඒ සාරාව දැක්කයි කියන අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ හිටියේ නැහැ කියලා ඔවුන්ගේ දුරකථන වාර්තා සහ සියල්ල අනුව තහවුරු වෙලා තියෙනවායි කියලා වර්තමානයේ දැනගන්න ලැබිලා තියෙනවා. එතකොට එහෙමනම් මේ ජීවතුන් අතර හිටිය අය සම්බන්ධයෙන් මේ මතයක් ගෙනල්ලා ඇති කරන්න හදන්නේ මොකද්ද කියන දේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.
මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් නොවන නිසා මට මේ ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න බැහැ. නමුත් මා නීතිඥවරයෙක් විදිහට අපරාධ නඩු සම්බන්ධයෙන් අපි අධිකරණවල දැකපු පරිචයන් වල අපි දැකපු දෙයක් තමයි අපරාධ කරුවෙක් හැම වෙලාවම උත්සාහ කරනවා පොලිසිය නොමග යවන්න. පොලිසිය වෙන පැත්තකට යොමු කරලා මේ හරියට මේ අපරාධය අනාවරණය කරගැනීමේ මාර්ගය වෙනස් කරන්න. එතකොට මේ පාස්කු ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් වෙච්ච සියලුම සාක්ෂි නිවැරදිය ඒවා මතම මේ නඩුව පවරන්න ඕනේ කියන තැන මම නැහැ. මොකද මම නීතිඥවරයෙක් විදිහට දන්නවා ඒ මතම නඩුව පැවරුවොත් ඒවා අපි තහවුරු කරගන්න නැතුව හිතන්න හරස් ප්‍රශ්න වලදී වුන් ලක් වෙනකොට ඒ සාක්ෂි බොරු වුණොත් මොකද වෙන්නේ? ඔබ දන්නවා සාක්ෂිකාරයෙක් නග්ගලා දැන් මේ ප්‍රශ්නවාදී සැකකරුවන් වෙන නීතිඥවරු පෙනී ඉන්නවනේ ඒක සාමාන්‍ය වුන්ගේ අයිතියක්නේ. එතකොට මේ හරස් ප්‍රශ්න වලදී ඔය කියන සාක්ෂිකරුවන් බොරු කියනවා කියලා අනාවරණය වුණොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද කාමර? ඒකේ ප්‍රතිඵලය තමයි මේ සැකකරුවෝ සියලු දෙනා නිදහස් වෙන එක. ඉතින් ඒක නිසා මතක තියාගන්න සාක්ෂිකරුවෙක් ඉදිරිපත් වූ පමණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නඩුවේ සාක්ෂිකරුවෙක් කිරීම බරපතල කාරණයක්. මොකද නඩුව බිඳවැටීම සඳහා අවශ්‍ය උපක්‍රමික සාක්ෂිකරුවනුත් මේ අතර සිටිය හැකි. ඒක ත්‍රස්තවාදී සංවිධාන විසින්ම මේ බලවත් මේකට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී දේශපාලඥයන් විසින්ම රිංගවපු සාක්ෂිකරුවනුත් මේ අතර සිටියදී. ඒක නිසා මේක සාමර ඉතාම සංකීර්ණ කටයුත්තක්. මොකද මේ දැන් ප්‍රංශයට අවුරුදු 6ක් යන්නේ ඒතරම් බලවත් රටකට මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක මූල බීජයන් හොයා ගැනීම ලේසි වැඩක් නෙමෙයි. මොකද එවකට මේ අපි දන්නවා අර පාතාලේ මිනිහෙක් මරුණාම මරපු කෙනා හොයාගන්නත් ලේසි නෑනේ. ඒක මොකද එවකට මේ දැන් චෝදනා එල්ල කරන රජයන් බලේ ඉන්නකොට එවකට ඇතම් ජනාධිපතිවරු පාතාලේ මෙහෙවපු කාලයක් මේ රටේ තිබුණා. ඒ ජනාධිපතිවරු පාතාලේ මෙහෙවනකොට එක්කෙනෙක් මරන්න ඕඩර් එක දීලා එයා තව කෙනෙකුට ඕඩර් දෙනවා අර චේන් එකේ මැදින් එක්කෙනෙක් මරලා දානවා. අවසානයේදී මේ මිනිමරුන් දාමේ ඔප්පු කරගන්න බෑ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරුවන්ව අධිකරණයකින් වරදකරු කළා ඔවුන්ට මරණීය දඬුවම නියම කරනවා කියන දේ මේ තරම් ලේසි පාසු කාරණයක් නෙමෙයි. ඒක පොඩි දෙයකින් ගැස්සিলা ගියොත් මේ සියලු දෙනා නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසායි අපි පුනා කියන්නේ මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. හැබැයි යුක්තිය ඉෂ්ට වීම මාධ්‍ය සංදර්ශනයක් නොවිය යුතුයි. පැහැදිලිවම මාධ්‍ය සංදර්ශනයක් නොවිය යුතුයි. යුක්තිය ඉෂ්ට වීම අධිකරණයේදී සිද්ධ විය යුතුයි. අන්න එක්කම අපිට එන ඊළඟ කාරණය තමයි ඔබ නීතිඥයෙක් විදිහට සහ මේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදිහට ඔබට පේන විදිහට දැන් අධිකරණ මේ ක්‍රියාවලියක් පටන් ගන්නවා. සාධාරණ තිරසාර විදි මොකද මේකේ සේනාධිනායකයා විදිහට එවකට හිටපු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් ඔබතුමාලා මේ වර්තමාන රජයේ ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත් වෙනවා. ප්‍රධානතම පාර්ශ්වකරුවෙක් බවට පත් වෙනවා. පෙනෙන මානයේදී නීතිඥයෙක් විදිහට ගත්තොත් සාර්ථකත්වයක් අවසානයේදී මේකේ වින්දිතයින්ට ලැබෙවිද වරදකරුවන්ට දඬුවම් ලැබිලා. මේකට වගකිය යුතු කිසිම පාර්ශ්වයකට මම ඕන්නම් ආරක්ෂා කරන්න හදන්නේ. මොකද මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විතරක් නෙමෙයි. ඇයි අගමැති රනිල් වික්‍රමසිංහ මේකට වක් කියන්නේ නැත්තේ? ඇයි ඒකට සිටි නීති හා සාමය බාර මොවුන්ගේ ප්‍රහාරය දැන් මේ නීති හා සාමය බාර අමාත්‍යාංශය ජනාධිපතිවරයාට පැවරෙන්න ඉස්සෙල්ලා තිබ්බේ ඒකට එක්සත් ජාතික පක්ෂයේ රජය ඇමතිවරයෙක් යටතේ. දැන් මෙතෙන්දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට චරිත සහතික දෙන්න මට අවශ්‍ය නැහැ චාමර. ඒ වගේ මතක තියාගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ අවුරුදු ගාන තුලම ක්‍රියාත්මක වුණේ කාගේ වමනාවන් මතද කියලා ඉතාමත් පැහැදිලිව අපි දන්නවා. එවකට පැවති යහපාල රජය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මේකෙන් ඇඟ බේර ගන්න බැහැ. එවකට පැවති ඒ රජයේ නීති හා සාමය බාරව හිටිය ඉඳලා එදා සහරාන්ගේ බෝම්බත් හදා බැලීම් එහෙම නැත්නම් පුහුණු මධ්‍යස්ථාන නොසලකා හැරි ඇමතිවරුන්ට මේකෙන් අත හොද ගන්න බෑ. ඔහු විතරක් නෙමෙයි මේ සියලුම දෙනා මේකට වක් කියන්න ඕන. දැන් මම දැක්කා ඒ ගැන පියතුමල්ලා කතෝලික පියතුමල්ලා ප්‍රශ්න කරා පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගිහිල්ලා මහානායක හිමිවරුන් හම්බවීම පිළිබඳව. මෙතෙන්දි මතක තියාගන්න බෞද්ධද ක්‍රිස්තියානිද මුස්ලිම්ද පොලිස් නිලධාරියා කියන දේ වැදගත් නෑ කාමර නීතියේදී. යුක්ති ඉෂ්ට වීමත් නම් Tamanගේ රාජකාරිය නොසලකා හැරපු හැම දෙනාම සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද ක්‍රිස්තියාන්ද කියලා මේ ආගම් ಜಾති ભેදයකින් නොතුව වගකිය යුතුයි. ඔවුන් මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිවීම කෙරෙහි වගකිය යුතුයි. ඔවුන් සියලුම දෙනා කිසිම දෙනෙකුට මේකෙන් ගැලවෙන්න අයිතියක් නැහැ. ඒක නිසා මතක තියාගන්න Tamanගේ ಜಾති ආගම මත පදනම් වෙලා මේකෙන් නිදහස් වෙන්න කාටවත් බෑ. ඒ විතරක් නෙමෙයි චාමර. මේ අවස්ථාවේදී මා දකින්න ඉතා භයානක කාරණයක් තියෙනවා අපි මේ වෙලාව කතා කළ යුතු. ඒක තමයි අපිට පෙනීගෙන යනවා. සැබෑ අන්තවාදීන් යටපත් වෙලා මේ වන විට සිංහල බෞද්ධයන් සහ
ක්‍රිස්තියානි ජනතාව අතර කතෝලික ජනතාව අතර යම් කිසි ආකාරයේ විරසකයක් නිර්මාණය කිරීමේ යම් අභිප්‍රායක් නිර්මාණය වෙමින් පවතින මේ සමාජය තුළ එක පැත්තකින් කාදිනලතුමාණන් කරන ප්‍රකාශයන්ට බෞද්ධ හිමිවරුන් යම් යම් ප්‍රතිචාරයන් දක්වනවා. ඒ ප්‍රතිචාරයන් මත නැවත ප්‍රතිචාරයන් දක්වනවා කතෝලික පියතුමල්ලා. මේ සියල්ල මෙන්න මේක තමයි චාමර මං කිව්වේ මේ අර මේක පිටිපස්සේ ඉන්න මහා මොලකාරයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේක. මේ මහා මොලකාරයන්ගේ අවශ්‍යතාවය තමයි දැන් මේ ඉෂ්ට කරමින් පවතින සමාජයේ. මොකද කතෝලික ජනතාව සහ බෞද්ධ ජනතාව අතර මේ විරසක නිර්මාණය කිරීම තුළ මේක යට ඉන්න සැබෑ මුස්ලිම් අන්තවාදීන් වැසීගෙන යනවා. දැන් බලන්න දැන් අවාසනාවකට කාදිනලතුමාණන් පවා සමහරක් වෙලාට දැන් චෝදනා එල්ල කරන්න අරගෙන තියෙනවා මේක පිටිපස්සේ මේ අර මුස්ලිම් සංවිධාන වලට වඩා වෙන බලවේග තියෙනවා. මොකද එතුමාගේ ඔළුවට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මේක නෙමෙයි අවශ්‍ය. දැන් මේකට සම්බන්ධ සත්‍ය මිනිස්සුන්ට අවශ්‍ය Taman අර වෙනත් පුද්ගලයන් මේකට සම්බන්ධයි කියලා සමාජයේ මතයක් ඇති කිරීම නෙමෙයිද චාමර? මේ සිද්ධ වෙන්නේ ඒක නෙමෙයිද? එදා මතක තියාගන්න මේ රටේ කතෝලික අහිංසක ජනතාව ඝාතනය වුණාම අති උතුම් කාදිනලතුමාණන්ම කියූ පරිදි ඔවුන් සමග දුක බෙදාගත්තේ මේ රටේ බෞද්ධ ජනතාව. බහුතරයක් වෙච්ච බෞද්ධ ජනතාව. ಜಾති ආගම් ભેදයක් ඒ අවස්ථාවේ අපි කාටවත් තිබුණේ නැහැ. කරුණාකරලා නැවත මේ රට ලේවිලක් කරා ගෙන යන්න අවශ්‍ය මූල බීජයන් සපයන්න එපයි කියලා මේක පිටිපස්සේ ඉන්න විපක්ෂයේ දේශපාලන හස්තයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. නැවත මේ වගේ තත්ත්වයකට යන්න එපා. එදා මතක තියාගන්න LTT යුද්ධය ඇති වෙන්නේ මේ රටේ. එවකට එක්සත් ජාතික පක්ෂ රජය ගත්ත අත්නෝමතික තීරණ නිසා ඔවුන්ගේ බලලෝභීත්වය නිසා මේ රටේ දෙමළ සහ සිංහල ජනතාව අතර එදා අර ජූලි කලබල ASCII මේ කෝලහල ඇති වෙලා දෙමළ ජනතාවට අසාධාරණකම් කරපු නිසා තමයි 30 වසරක් අපි මේ යුද්ධෙන් බැට කෑවේ. දැන් සුදු සරම ඇඳගෙන සුදු ඇඳුම ඇඳගෙන බෞද්ධයෙක් කියයි කියා ගන්න ඇතැම් දේශපාලඥයන් මේක පිටිපස්සේ ඉන්න බෞද්ධයන් සහ කතෝලික ජනතාව අතර මහා භයානක ගැටීමක් ඇති කරන්න මුල පුරනවා. ඒක නිසා කරුණාකරලා මතක තියාගන්න මමත් බෞද්ධයෙක්. නමුත් මම පෙනී ඉන්නවා එදා ඒ නරුණු කතෝලික පල්ලියේ අහිංසක ජනතාව වෙනුවෙන් ඔවුන්ගෙන් ගිය ඒ රුධිරය වෙනුවෙන් ඔවුන්ට අහිමි වෙච්ච තමන්ගේ අම්මා තාත්තා දරුවා ඔවුන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එතෙන්දී අපිට ಜಾති ආගම් ભેදයක් නැහැ. එතෙන්දී අපි කාදිනලතුමාණන් සමග හිට ගන්න අපි පැකිලෙන්නේ නැහැ. නමුත් අපි එතුමාණන්ගෙන් මේ අවස්ථාව ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ මේ සංවේදීවි හදවත යම් කිසි ආකාරයකින් වැරදි විදියට පාවිච්චි කරන්න හදන අනාගතයේ ජනාධිපති සිහින දකින පුද්ගලයන්ගෙන් නම් පරිස්සම් විය යුතුයි චාමර. හොඳයි. අවසාන ප්‍රශ්න අපිට මිනිත්තු 3ක විතර කාලයක් තියෙනවා. ඔබතුමා වතු කර කාරණේ බොහොම වැදගත්. මේ ජාතිවාදී ස්වරූපයට නම් මේක ගේන්න එපා. මොකද මෙච්චර කල් වෙච්ච විනාශය අපි හොඳටම දන්නවා මේ ජාතිවාදී අරගල නිසා. අත්‍තරම මේ තත්ත්වයට නම් ගේන්නට එපා කියන ඉල්ලීම අපි බොහෝ පාර්ශවයන්ගෙන් සිද්ධ කරනවා මේ වෙලාවේ. අවසාන වශයෙන් 69 ලක්ෂයක් ඡන්දය දුන්නා. ඒ වගේම 3/2 බලයක් පාර්ලිමේන්තුවේදී ලබා දුන්නා. හැබැයි දැන් මේ වෙද්දී අපි දකිනවා විද්‍යාත්මක පදනම යටතේ පත් කරපු සමහර සභාපතිවරු අධ්‍යක්ෂවරු මේකෙන් ඉල්ලා අස්වලා යනවා. ඔබතුමන්ලගේ එවකට හිටපු ව්‍යාත්මක සංවිධානවල ඉඳලා මේ රට වෙනුවෙන් ලෝකයේ තිබිච්ච තනතුරු අතහැරලා ආපු මිනිස්සු සමහර දේවල් වලදී මේකේ කුමන්ත්‍රණ තියෙනවා කියලා ඉල්ලා අස්වලා යනවා. ඒ වගේම තමයි සමහර ඇමතිවරුන්ගේ ක්‍රියාකාරීත්වයන් අද වෙද්දී ජාත්‍යන්තරේ කතා කරන තැනටපත් වෙලා ඉන්නවා. සතුටින් ඔබතුමන්ලා ඉන්නේ මේ ආණ්ඩුව ගෙනල්ලා. නෑ අපිට 100%ක් සමහරක් කාරණා ගැන සතුට වෙන්න බෑ චාමර. නමුත් මතක තියාගන්න දැන් මේ දේශපාලනය කියන්නේ සාපේක්ෂයිනේ. දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මේ ආණ්ඩුවේ යම් පුංචි අඩුපාඩුවක් පෙන්නලා ඒ අවස්ථාවේදී මතුවෙන නැවත යහපාල රජයක් ගෙනින්න අවශ්‍යතාවය එතකොට. ඒක අපි බලාපොරොත්තු වෙන්නේ නැවත මේ එක්සත් ජාතික පක්ෂ රජිත් ප්‍රේමදාස මහත්මයා ආගමැති වෙලා මේ රටේ මේ සියලු ප්‍රශ්න ටික විසඳයි කියලාද? නෑ. යම් රජයන් ක්‍රියාත්මක වෙද්දී රජයේ විවිධ අදහස් ගන්න පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් අතින් යම් දේවල් සිද්ධ වෙනවා නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වීම අවශ්‍යයි. දැන් අමාත්‍යවරයෙක් යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා ඉතිහාසයේ ලංකාවේ පළවෙනි වරට ඒ අමාත්‍යවරයා ඉල්ලා අසුණා. එයින් එහාට උට දඩුවම් සිද්ධ කරනවද නැද්ද කියන්නේ පොලිසියේ පරීක්ෂණ ස්වාධීන පරීක්ෂණකින් තහවුරු වෙයි. ඉතින් ඒක නිසා මේ එක සුළු සිදුවීම් අරගෙන සමස්තයකට පහර ගන්න හැකියාවක් නැහැ. සමස්තයක් විදියට 69 ලක්ෂයේ ජනතාවයේ එක්කෙනෙක් විදිහට මම සෑයීමටපත් වෙනවා. මොකද හේතුව එදා අපිට අවශ්‍ය වුණේ චාමර මේ ජනාධිපතිවරයා බලයට ගේමේදී මේ රටේ ජාතික ආරක්ෂාව අන්තිමටම පිරිහිලා අපේ ජීවිතවල තියෙන අවදානම් මකා ගන්න. අද ඒක ඉෂ්ට වෙලා තියෙනවා. එදා මේ මුස්ලිම් අන්තවාදයේ හිස එසවීම අද නැවැත්තිලා තියෙනවා. හිසාබ් බඩුව දීලා අසාස්සාලිල වගේ අන්තවාදී අදහස් දරන දේශපාලඥයෝ අද ඔවුන්ට සිරගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එදා අපේ බෞද්ධ උරුමයන් වෙච්ච මුහුදු මහ විහාරයේ කූරගල වැනි සිද්ධාස්ථාන විනාශ වීම අද අපිට වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එදා පණ බයේ පාරට බහින්න බැරුව හිටිය පාතාලයේ හැමතැනම මිනිස්සු මරාගෙන යනවා. ඒ පාතාලේ මිනි මැරුම් අද නතර වෙලා තියෙනවා. ඊට අමතරව අපේ දේශීය ව්‍යාපාර ගොඩ එමින් තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න
69 ලක්ෂයෙන් පුද්ගලයෙක් වීම ගැන දැම්ම පසුතැවෙන්න යන්න එපා. මොකද හේතුව ඔබට මතකදී 2015 දී මම මේ රටේ ජනතාවගේ ඉතා කාරුණික ආයාචනයක් කරනවා. අපි හරි ඉක්මන් තීරණ ගන්න. අපි කලකිරෙන්නත් හරි ඉක්මන්. 2015 දී මේ වගේම මේවැනි මඩ ප්‍රචාරයන් මේවැනි ප්‍රචාරයන්ට අහු වෙලා මේ රටේ ජනතාව තීරණයක් අරගෙන වසර 4මාරක් ඒකේ ප්‍රතිඵලය දින්දා. ප්‍රතිඵලයේ දින්ද විතරක් නෙමෙයි එදා 2015 දී ඒ මඩ ප්‍රචාරයන්ට රැවටිලා ගත්ත තීරණයේ ප්‍රතිඵලය උඩ එදා පාස්කු ප්‍රහාරයේ අහිංසක මිනිස්සු 300 දෙනෙකුට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. එවකට පැවති ඒ යහපාන රජයේ තියෙන නොමනා හැසිරීම සහ ඔවුන්ගේ තියෙන නොසලකිල්ල නිසා. ඒක නිසා මතක තියාගන්න හදිසි වෙන්න එපා. මේ රටේ ජනාධිපතිවරයා පත් කරලා තියෙන්නේ යම් දුර කාලයකට. එතුමාගේ දුර කාලෙන් වසර දෙකක්ම මේ කොවිඩ් වසංගතයක් එක්ක සටන් කරමින් ඉන්නේ. ඇයි එතුමාට අපි තම අවස්ථාවක් දෙන්නේ නැත්තේ? එතුමාට තම අවස්ථාව ඉතුරුලා තියෙනවා. ඒක නිසා එතුමා හරිද නැද්ද කියන දේ චාමර මේ රජය හරිද නැද්ද කියන දේ තීරණය කරන්න අපි වේලාසන වැඩි. අපිට තව කල් තියෙනවා. ඊළඟ ජනාධිපතිවරණයේ ඊළඟ මැතිවරණයේදී ඔබට පුළුවන් මේ රටේ සිද්ධ වෙලා තියෙන දේවල් අනුව ජාතික ආරක්ෂාව රටේ සංවර්ධනය අනුව මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියන දේ තීරණ ගන්න. හැබැයි Facebook එකේ යන පෝස්ට් මතවත් එහෙම නැත්නම් ට්වීට් පණිවිඩ මතවත් එහෙම නැත්නම් මේ මඩ ප්‍රචාර මතවත් කරුණාකරලා ආණ්ඩුවක් ගැන තීරණ ගන්න එපා. මොකද බුද්ධිමත් ජනතාව විදියට සමහරක් වෙලාවට එහෙම තීරණ ගන්න ගියාම ඒකේ ප්‍රතිඵලය භයානකයි. ඉතින් ඒක නිසා ඔබ කියන විදියට මම පිළිගන්නවා යම් යම් අඩුපාඩු සුළුසුළු තියෙනවා. ඉතින් අපි කරන්න ඕන මේකට එබෙල්ල ගන්න දැන් අපි හැම වෙලාවම කරන්නේ මේ වැරදි පෙන්නලා දීලා මේ රජය නිවැරදි මාවතේ යොමු කිරීමටයි අපි කළ යුත්තේ. මොකද හේතුව අර පය බර ආයට පිටිකර බෙහෙත් බඳින්න හොඳ නැහැ කියලා සිංහලයේ කියමනක් තියෙනවා. ඒක නිසා අපිට නැවතත් අර ජරා ජීර්ණ වෙච්ච යහපාල රජයක් නැවත ගෙනියීමේ අවශ්‍යතාවයක් මං හිතන්නේ මේ රටේ 69 ලක්ෂයට නෙමෙයි අර ඉතුරු ලක්ෂ ගානකට අවශ්‍ය වෙයි කියලා. ඒක නිසා අපි බුද්ධිමත් වැඩ කරමු. පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට සාධාරණ ඉෂ්ට විය කියන තැන අපි ඉන්නවා. ඉවසීමෙන් අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. හොඳයි. මේ සංවාදය අප ගොඩනගන්නේම මේ වන විට සමාජය තුළ කතා බහක් තියෙන. ඇත්තටම ආණ්ඩු පෙරලියන් නායකයින් මාරු කරන එක දැන් මිනිස්සුන්ට ඇති වෙලා මේ රටේ අවුරුදු 70 ගානක් තිස්සේ. නිසා හරි වැඩ පිළිවෙලක් හරි රටක් හරි විදිහට දරුවෝ වෙන රටවල් වලට යන විදිහේ මානසිකත්වයක් ඇති නොවන මේ රට ඉතාමත්ම හොඳ තැනකටපත් වේවි කියන බලාපොරොත්තුව තමයි නිර්ව්‍යාජවම දේශපාලන පක්ෂපාත බෙදයකින් තොරව අපිට තියෙන්නේ. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරයට අදාළ වුණු කාරණේ සක්‍රීයව අධිකරණය තුළදී සේම අනිකුත් හැම අංශයකින්ම විසඳෙවි කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියෙනවා. මොකද එතනදී මැරුණේ ආගමික කොටසක් නෙමෙයි මේ රටේ අපේම ආදරණීය පුරවැසියන් නිසා. බොහොම ස්තුතියි සදවසේදී පැමිණීම වෙනුවෙන්. අපි අද සාකච්ඡා කළේ යුක්ති උදෙසා නීතිඥ සංවිධානයේ සභාපතිතුමන් නීතිඥ මනෝජ් කමගේ මහතා සමගින් අපි අද කතා බහ හමාර කරනවා. හෙට දවසේදී යාලේ හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.